අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ බ්‍රිතාන්‍යයේ හා ඇමරිකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන. අපි මේ ප්‍රශ්නේ ටිකක් විස්තර කරලා ඊට පස්සේ ප්‍රශ්න වලට යමු. හරි. ජනක සර් ඔව් මිස්. අපි ටිකක් විස්තර කරලා දෙමු නේද? බ්‍රිතාන්‍ය අධ්‍යාපනය ගැන කතා කරනකොට මේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව අද අපි කතා කරන්නේ මේ බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමයට ප්ලේටෝගේ දර්ශනය තමයි මුල් කරගෙන තියෙන්නේ. අධ්‍යාපන පද්ධතිය හදන්න ප්ලේටෝගේ දර්ශනය මුල් කරගෙන මෙයාලා අධ්‍යාපන පද්ධතිය හදලා තියෙන්නේ. ඇමරිකාවේ ජෝන් ඩුවී දර්ශනය ප්‍රැග්නටිසම් කියලා අපේ කපිල සර් කරන්නේ අන්න ඒක තමයි ඩුවීගේ දර්ශනය. ප්‍රායෝගිකතාවාදී ඉදිරිපත් කරලා තමයි ඒක හදලා තියෙන්නේ. එතකොට අපි බලමු මේ බ්‍රිතාන්‍ය අධ්‍යාපන පද්ධතියේ මේ අතීතයේ ගත්තාම මේ ලේඛනගත වූ දර්ශනයකට තමයි ඒ කියන්නේ ප්ලේටෝගේ දර්ශනයට තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට මේ අධ්‍යාපන උරුමකරුවන් තමයි ඒ රටේ හිටපු ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ හිටපු රදල පරම්පරාව. එතකොට මේ ප්ලේටෝගේ සාරාත්මකවාදයේ තියෙනවා මෙයාගේ මතය තමයි අධ්‍යාපනය ලබා දෙන්න ඕන පාලක පක්ෂයේ හා රදලින්ගේ දූ දරුවන්ට පමණයි කියන එක. මේක තමයි සාරාත්මකවාදයේ තියෙන්නේ. ඒ අනුව තමයි බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය හැදුනේ. එතකොට එයාගේ අනෙක් මතය තමයි ඉගෙන ගැනීම සඳහා සහජ හැකියාවක් හා සුවිශේෂී හැකියාවක් තියෙන්න ඕන කියන එක. ඒ අනුව මේ වැඩ කරන සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට ඉගෙන ගන්න බෑ දෙමව්පියෝ නූගත් නිසා කියන දේ බ්‍රිතාන්‍යයන්ගේ පළපදියම් වෙලා තිබුණා. එතකොට මේ හොඳට අධ්‍යාපනය ලබන්න අඩු විෂයන් ගණනක් වැඩියෙන් ඉගෙන ගත යුතුයි යන්නත් මේ බ්‍රිතාන්‍යයන්ගේ අධ්‍යාපන පද්ධතිය තිබුණු මතයක්. එතකොට මේ දවස්වල හොඳම රැකියාවට රජයේ සිවිල් නිලධාරීන් මයික්‍රොෆෝන් වගේ පිටලා හරිනේ. එතකොට මේ හොඳට හොඳ අධ්‍යාපනයක් ලැබීමට විෂයන් ගාන අඩුවෙන් තියාගන්න ඕන කියන එක බ්‍රිතාන්‍ය තීරණය කරලා තිබුණා. ඒ කාලේ හැටියට සිවිල් නිලධාරි තමයි ඒ කාලේ බ්‍රිතාන්‍ය හොඳම රැකියාවල් කරේ. එතකොට මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මේ අය බිහි කරන්න පුරෝගාමී වෙලා තියෙනවා. 926 තමයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට මේ ওই කාන්තා පාර්ශවයට ඇතුළත් වෙන්න ඉඩ දීලා තියෙන්නේ. ඒකට පිරිමි අයට පමණයි ඒ වෙනකොට බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය හැදිලා තිබුණේ. 26න් පස්සේ ඔන්න කාන්තාවන්ට අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව එනවා. එතකොට ඒ කියන්නේ ඒ බ්‍රිතාන්‍යයේ කාන්තාවන්ට සමතැන තිබිලා නැහැ. එතකොට මේ ප්ලේටෝගේ මතානුව තමයි බ්‍රිතාන්‍ය අධ්‍යාපනය හැදිලා තියෙන්නේ කියලා අපි මුලින්ම කතා කරා. එතකොට එයා කියනවා එයාගේ මත තමයි මේවා. හැමෝටම ඉගෙන ගන්න බෑ කියන මතය. ඉගෙන ගන්න නම් සහජ හැකියාවක් තියෙන්න ඕන කියන එක. අනිත් එක තමයි ඉගෙනීම සිදු කළ යුත්තේ රදල හා පාලක පක්ෂයේ අය පමණයි කියන එක ප්ලේටෝගේ මතය. එතකොට මේ ග්‍රීක් ලතින් බටහිර සම්භවය වැනි මේ මානව ශාස්ත්‍ර තමයි ඒ දවස්වල බ්‍රිතාන්‍ය උගන්ලා තියෙන්නේ. පස්සේ තමයි ඉංග්‍රීසි භාෂාව ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ එදා 10% පමණයි බ්‍රිතාන්‍ය දරුවෝ ඒ පාසල් ගිහින් තියෙන්නේ. මොකද හේතුව අර ප්ලේටෝගේ මතය අනුව අධ්‍යාපන ක්‍රමයේ තිබ්බාම දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට පාසල් යවන්න හැකියාවක් තිබිලා නැහැ. එතකොට මේ ධනපති පන්තියේ අධ්‍යාපනයක් ක්‍රියාත්මක වුණා කියන එක තමයි සඳහන් වෙන්නේ. එතකොට අර බෝඩින් ස්කූල් කියලා නේවාසික පාසල් පාලක පක්ෂයේ අය සල්ලි ගෙවලා දරුවට ප්‍රාථමික අධ්‍යාපනය ලබා දීලා තියෙනවා කියලා සඳහන් වෙනවා. පස්සේ මේ ග්‍රැමර් ස්කූල් වලට සල්ලි ගෙවලා දරුවෝ යවුවලු. ඒකට පස්සේ සිවිල් නිලධාරීන් බිහි කිරීමට ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් වගේ විශ්වවිද්‍යාල වලට මේ දරුවෝ යවලා තියෙනවා. මේවට සල්ලි ගෙවලා තමයි ඉගන්ලා තියෙන්නේ. එතකොට මේ වැඩ කරන ජනතාවගේ දරුවෝ මේ මහල් නිවාසවල උදුම් සුද්ධ කරන්න අලෙවි කරා කියලා කියනවා දෙමව්පියෝ විසින්. එතකොට මේ හින්දා දරුවන්ට ක්ෂය රෝගය හැදිලා ගොඩාක් ඒ කාලේ මිය ගිහින් තියෙනවා කියලා වාර්තාවල සඳහන් වෙනවා. තවත් දරුවෝ බේකරි වලට යවලා තියෙනවා. එතකොට මේ දුප්පත් අයගේ.
එතකොට මේ හින්දා දෙමව්පියන්ට මේ දරුවන්ගෙන් ආදායමක් උපය ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මෙන්න මේකත් හේතු වෙලා තියෙනවා බ්‍රිතාන්‍යයේ අර 10% විතරක් අධ්‍යාපනය ලබා ගන්න. මොකද මේ දෙමව්පියෝ කැමති නෑනේ ආදායම මාර්ගය නැති කරගන්න. එතකොට මේ 1870 මේ හින්දා ෆොස්ටර් අඩුම තරමේ වැඩ කරන ජනයාගේ ළමයින්ට ප්‍රාථමික අධ්‍යාපනයවත් දෙන්න ඕනෑ කියලා ෆොස්ටර් එඩියුකේෂන් ඇක්ට් එක ආවා බ්‍රිතාන්‍යයේ. පනතක් ඇති කෙරුවා. ඊට පස්සේ තමයි වැඩ කරන ජනතාවගේ දරුවන්ට ඔන්න ඉගෙන ගන්න අවස්ථාව හම්බෙලා තියෙන්නේ. එතකොට මේ පනතට අනුව පල්ලියයි රජය සල්ලි යොදවලා පාසල් හදන්න පටන් ගත්තා. පල්ලිය සහ මේ පල්ලිය සල්ලි වියදම් කරලා පාසල් හැදුවා. රජයේ සල්ලි වියදම් කරලා පාසල් හැදුවා. එතකොට මේ පාසල් වල මේ රීඩින් රයිටින් කියවීම ලිවීම සහ අංක ගණිතය එරිත්මැටික් මෙන්න මේවා තමයි ප්‍රාථමික අධ්‍යාපනයට කියලා දීලා තියෙන්නේ. මේ විෂයන් තුන ඉගෙනීම හින්දා අර මොනවත්ම කියාගන්න ලියාගන්න බැරි අය කර්මාන්ත ශාලාවල වැඩ කරන වාට වඩා මේ ලියන්න මේ මොකවත් බැරි අය වැඩ කරනවට වැඩිය ලියන්න කියන්න පුළුවන් අය වැඩ කරනකොට මේ පොඩි වෙනසක් සංවර්ධනයට හේතු වෙලා තියෙනවා. එතකොට ඒක රටට වාසිදායක වෙලා තියෙනවා බ්‍රිතාන්‍ය රජයට. එතකොට අර කම්කරු දෙමව්පියෝ අර වැටු දරුවන්ගෙන් ආදායමක් වෙන හින්දා මේ ඒ දරුවෝ මෙහෙම තිබුණත් පාසල් ලෙවන්න වැඩිය කැමති වෙලා නැහැ. ආදායම් මාර්ගය අහෝසි වෙන හින්දා. එතකොට මේ අර ඔලිවර් ට්විස්ට් එකේ චාල්ස් ඩිකන්ගේ කතාව මිස්ලට මතක ඇති. මේකෙන් ඒ පාසල් නොයන තත්ත්වය තමයි අවධාරණය වෙන්නේ. ආදායමක් ලබා ගන්න ආපන ශාලාවක වැඩට යවනවා ඔලිවර් ට්විස්ට් චාල්ස් ඩිකන්. මේ ඩිකන් ඒ ඔලිවර් ට්විස්ට් චරිතය. එතකොට එතන ඒක අපිට පැහැදිලි වෙනවා. එතකොට අතීත බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය මේ ප්ලේටෝ දර්ශනය මගින් ඉදිරිපත් කර සාරාත්මවාදයේ හින්දා ඔහු සාමාන්‍ය පවුල් වලට කලාතුරකින් දරුවෙක් ඉගෙන ගන්න හැකියාව තියෙන්න පුළුවන් කියලා තියෙනවා. එතකොට ඒ අය අඳුනගෙන එයාලට ශිෂ්‍යත්ව ලබා දීලා උගන්වලා ඒ තත්ත්වෙ මුදවා ගන්න පාලක පක්ෂයේ සම්බන්ධ කරගන්න ඒ මුදවගෙන පාලක පක්ෂයේ රස්සාවක් දීලා මේ කර යුතුයි කියන විදිහට මතයක් ඉදිරිපත් වෙලා තිබුණා. මේක අද පවතින අධ්‍යාපන ක්‍රමයෙන් ඇති වෙලා මේ නිසා අද පවතින මේ අධ්‍යාපන ක්‍රමයක් ඇති වෙලා ප්‍රංශයේ එංගලන්තයේ කියන යුරෝපා රටවල සාම්ප්‍රදායික රදල પરම්පරාවක් හිටියත් එයාලා රට පාලනය කරන්න තමයි දායක වුණේ. එතකොට අර නෝර්වේ ස්වීඩන් ඩෙන්මාර්ක් ජපාන වගේ රජවරු ඉඳලා තියෙනවා. එයාලා ඒකේ රදලියොත් ඉඳලා තියෙනවා. දැන් රජවරු තමයි රට පාලනය කරලා තියෙන්නේ ඒ රටවල. නමුත් එංගලන්තේ රදලියෝ තමයි පාලනය කරලා තියෙන්නේ. එතකොට මේ පල්ලි තුල ඒ කාලේ මේ කම්කරු දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනය ලබා දෙන්න පාසල් බිහි කරා කියලා මම කලින් කිව්වා. 930 දශකයේ අවසානයේ මේ බ්‍රිතාන්‍ය අධ්‍යාපනයේ ප්‍රගතිය විමසන්න එතකොට අවුරුදු 60ක් මේ වෙනකර ගිහිල්ලා තියෙනවා. හැබැයි කම්කරු දරුවන්ගෙන් 13%යි 10 ඉඳන් 3ක් වැඩි වෙලා තියෙනවා අවුරුදු 60 තුල. ඒ සඳහා උන්නේ වකට සිටි ආර්ථික විශේෂඥයෙක් මේ වුණු විලියම් බෙවර්ජි පත් කරලා තියෙනවා. අවුරුදු 60ක් තුල 3%යි ඉහළට ගිහින් තියෙන්නේ. ඒකට හොයපන්ලා කියලා විලියම් බෙවර්ජිට මේ බලය දුන්නා. එයා විමර්ශන වාර්තාවක් එංගලන්ත රජයට ඉදිරිපත් කරනවා. සර්වේ එකක් මගින් තමයි තොරතුරු ලබා ගන්න. එතකොට මේ බෙවර්ජිගේ අධ්‍යාපන අවස්ථා බ්‍රිතාන්‍ය යටත් විජිත වලටත් මේ කාලේ වෙනකොට මේ අධ්‍යාපන අවස්ථා දෙන්න කියලා ඉල්ලගමින් හිටපු යුගයේ. එතකොට මේ කාලේ තමයි මේ විමර්ශනය කෙරුවේ. මේ විමර්ශනයෙන් මෙයා කරුණු 5ක් ඉදිරිපත් කරනවා. මේවා ව්‍යසන විදිහට මේ එයා දකිනවා. එතකොට මේ නෙට් එකේ බෙවර්ජි රිපෝට් කියලා ගහපුවම තාම මේ රිපෝට් එක තියෙනවා. එතකොට එයා කියනවා සමාජයේ ලෙඩ රෝග වලින් පිරලා තියෙනවා. සෞඛ්‍ය පිරිහිලා තියෙනවා කියලා ඩිසීස් කියන එක මෙයා පෙන්නලා දෙනවා. දුප්පත්කම, පරිසරයේ අපිරිසිදු බව, අරමුණකින් තොරව ජීවත් වීම, එහෙම නැත්නම් ඉබාගාතයේ ඇවිදීම කියලා කියනවා. idleness. එතකොට මේ දන්නේ නැහැ කියන එක. ඕර්මයක්වත් පුරව ගන්න දන්නේ නැහැ. රට ගැන අහපුවම දන්නේ නැහැ.
නගරයක් අහපුවම දන්නේ නැහැ. මෙන්න මේ දන්නේ නැහැ කියන එක. එතකොට මේ වසංගත පහ තියෙනකන් බ්‍රිතාන්‍ය සමාජයේ දියුණු කරන්න බෑ කියලා බ්‍රිතාන්‍ය රජයට මේ බෙවර්ජි වාර්තාව යවනවා. එතකොට මේ 940න් පස්සේ මේ අපිට ප්‍රශ්නයක් විදියට මෙන්න මෙහෙම අහන්න පුළුවන්. දැන් මේක බෙවර්ජිව අරින්නේ 930. එතකොට බෙවර්ජි වාර්තාවට අනුව මේ ව්‍යසන දැකලා මොනවද ව්‍යසන? ලෙඩ රෝග, දුප්පත්කම, අපිරිසිදු බව, විභාගාතය ඇවිදීම සහ දන්නේ නැහැ කියන මෙන්න මේ අභියෝග ටික අනුව අධ්‍යාපන ක්‍රමය 40න් පස්සේ වෙනස් වෙනවා. එහෙනම් අපිට පැහැදිලි ප්‍රශ්නයක් දෙන්න පුළුවන් 940න් පසු එංගලන්තයේ ආර්ථික සමාජීය තත්ත්වය හොයන්න කියලා. ආර්ථික සහ සමාජීය තත්ත්වය හොයන්න කියලා ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. ඔන්න දැන් මම ඒකට උත්තරේ තමයි කියන්නේ. එතකොට මේ රිපෝට් එකට අනුව මේ සමාජ සුබ සාධන වෙල්ෆෙයාර් ස්ටේට් එකක් රාජ්‍යයක් විදිහට එංගලන්තයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනවා. ඔන්න නව නැම්මක් 44 මේක ක්‍රියාත්මක වෙනවා. ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. රිපෝට් එකට අනුව 44 වෙල්ෆෙයාර් ස්ටේට් එකක්. ඒ කියන්නේ සමාජ සුබ සාධන රාජ්‍යයක් විදිහට එංගලන්තයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වුණා කියලා කියවෙනවා. එතකොට මේ සුබ සාධන රාජ්‍යයක් කියන්නේ නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය නොමිලේ දෙන්න ඕන, රැකියා නැති අයට මුදලකුත් රජයෙන් ප්‍රදානය කරන්න ඕන කියන ඒවා තමයි සුබ සාධන රාජ්‍යවල් කියලා කියන්නේ. එතකොට 42 මේ වාර්තාව බ්‍රිතාන්‍ය රජයට ලබා දුන්නාන් පස්සේ 44 බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය ඔන්න නැවත ප්‍රතිසංස්කරණය වෙනවා. ඊට පස්සේ 47 බට්ලර් එඩියුකේෂන් රිෆෝම් එක අධ්‍යාපන ප්‍රතිසංස්කරණය එංගලන්තයේ සිදුවේ. වැදගත්ම කරුණක් 1944 මේ සුබ සාධන රාජ්‍යයක් වන එංගලන්තයේ බට්ලර් එඩියුකේෂන් රිෆෝම් එක සිද්ධ වෙනවා. එතකොට මේක මේ බෙවර්ජිගේ වාර්තාව අධ්‍යයනය කරලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හදපු එක තමයි මේ බට්ලර් එඩියුකේෂන් රිෆෝම් කියලා කියන්නේ. එතකොට මේ ඒකට සමගාමී වන්නේ ලංකාවෙත් 44 කන්නංගර ප්‍රතිසංස්කරණය ඉන්නේ. ඒකට මේවා එක එකට ඈඳිලා තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට මේ 44 හැම කෙනාටම අධ්‍යාපන ලබා දෙන්න ඕන කියලා බ්‍රිතාන්‍යයේ යෝජනාවක් එනවා. එතකොට ග්‍රැමර් පාසල් වලට මුදල් ගෙවලා අධ්‍යාපනය අහෝසි කර මුදල් ගෙවන අධ්‍යාපනය නැති කෙරුවා. නැති කරලා නිදහස් අධ්‍යාපන පාසලක් බවට මේ ග්‍රැමර් ස්කූල් එක පත් කරනවා. මේ ග්‍රැමර් පාසල් වල 11+ කියලා විභාගයකින් දරුවන් තෝරා ගැනීම සිදු කරලා තෝරාගත් දරුවන්ට අධ්‍යාපනය දෙනවා. එතකොට දරුවා අවුරුදු 11ක් ලැබුවාම ඔන්න විභාගයක් තියෙනවා. එතකොට මේකේ ඉංග්‍රීසි හා ගණිත භාෂාවට විභාග තිබුණා කියලා සඳහන් වෙනවා. එතකොට මේ ග්‍රැමර් ස්කූල් මේ පාසලට මේ නොතේරෙන දරුවන්ට යන්න ග්‍රැමර් ස්කූල් වලට නොතේරෙන දරුවන්ට යන්න වෙනම පාසල් වර්ග දෙකක් හදනවා බ්‍රිතාන්‍යය. ද්විතීක තාක්ෂණික පාසල් secondary technical school මං හිතන්නේ ද්විතීක තාක්ෂණික පාසල්. අනිත් එක ද්විතීක නූතන පාසල්. මෙන්න මේ ග්‍රැමර් ස්කූල් වලට නොතේරෙන දරුවන් වෙනුවෙන් විවෘත වෙනවා බ්‍රිතාන්‍යය. එතකොට මේවා 44න් පස්සේ. එතකොට මේ එහෙනම් දැන් බ්‍රිතාන්‍යයේ තියෙනවා 3 ඈඳුතු පාසල්. මොනවද මේ පාසල්? ග්‍රැමර් පාසල, මේකේ ඉතිහාසය, ගණිතය, විද්‍යාව කියන ශාස්ත්‍රීය විෂයන් ඉගෙනුවේ. ඊට පස්සේ මේ O level A level විභාගත් මේ වගේ තිබුණා. ද්විතීක පාසල්, ද්විතීක තාක්ෂණික පාසල්, තාක්ෂණ විෂයක්, කුෂිකර්මය වගේ තාක්ෂණික විෂයන් මේකෙන් ඉගෙනුවා. ඊට පස්සේ ද්විතීක නූතන පාසල්, ගෘහ විද්‍යාව වගේ විෂයන් මේක ඉගෙනුවා. එතකොට ඔන්න ප්‍රශ්නයක් අහන්න හොඳම තැනක්. කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බ්‍රිතාන්‍යයේ 44න් පසු ඇති වුණු 3 ඈඳුතු පාසල් ක්‍රමය පාසල් ක්‍රමයට අයත් පාසල් මොනවාද? ද්විතීක තාක්ෂණික පාසල්, ද්විතීක නූතන පාසල් සමග ග්‍රැමර් පාසල්. right. ඊට පස්සේ අපි බලමු මේ ප්‍රතිසංස්කරණය. මේ පාසල් සියල්ලම නොමිලේ ඉගෙනුවා ඊට පස්සේ. එතකොට ග්‍රැමර් පාසල් වලට යන්න බැරි අයට වෙනත් පාසල් දෙකක් හැදුවා. මේ අර මං කියපු විදිහට ද්විතීක තාක්ෂණික හා ද්විතීක නූතන විදිහට. එතකොට මේ නව යෝජනාවක් ලෙස 11+ ග්‍රැමර් පාසල් වල
තෝරා ගැනීම සඳහා ඇති විෂය අහෝසි කරන්න යෝජනා කරනවා. මෙන්න ප්‍රතිසංස්කරණය වෙනවා. එතකොට අනාගතයේ අර විස්තීර්ණ පාසල් ලෙස මේ පාසල් වර්ග සියල්ලම එකතු කරලා ඔන්න පාසලක් හදනවා. විස්තීර්ණ පාසල්. මේක ප්‍රතිසංස්කරණ යෝජනාවලිය. එතකොට අද එංගලන්තේ 90% විතර තියෙන මේ විස්තීර්ණ පාසල්. ඒකට අර පාසල් තුනම එකතු කරලා හදලා තියෙනවා. ඒතර මේ බෙදීම් වළක්වන්න 1960 70 මාගට් ටැචර් යුගයේ ග්‍රැමර් පාසල් 90%ක් පමණ විස්තීර පාසල් බවට පත් කරනවා. මාගට් ටැචර් අග්‍රාමාත්‍යවරියගේ යුගයේ. ඒවට පුස්තකාල පහසුකම් දීලා ඒවට ලබා දෙන්න රජයේ සල්ලි වෙන් කරලා තියෙනවා. එතකොට අදටත් එංගලන්තේ 10%ක් මේ පාසල් තියෙනවා. එතකොට මේ ග්‍රැමර් පාසල් වල භාෂාව වෙනස්. පහළ පන්තියේ ඉහළ සමාජ පන්තියට යන්න පහළ ඉඳලා ඉහළට යන්න ඉනිමගක් විදියට තමයි මේ ග්‍රැමර් පාසල් හදලා තියෙන්නේ කියලා ඒ දවස්වල කියවුණා. මේක ඉගෙන ගත්ත අය හරි සුචරිතවාදී කියනවා මේ ග්‍රැමර් පාසල් වල. බොරු කරන්නේ නැහැ, පගා ගන්නේ නැහැ, මිනි මරන්නේ නැහැ. ඔන්න ඔය විදියට ග්‍රැමර් පාසල් වලට හොඳ තැනක් තිබුණා කියලා ඒ කාලේ සඳහන් වෙනවා. එතකොට මේ 44 ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් විදියට ගෑනු දරුවන් කම්කරු පන්තියේ ගෑනු දරුවෝ පාසල් යන්න පුරුදු කරලා තියෙනවා. එතකොට මේ ගැහැණු පිරිමි ભેදයකින් තොරව අධ්‍යාපනය ලබා ගන්න 44න් පස්සේ ඒකින්ද ඉඩ කඩ ලැබිලා තියෙනවා. මේ සියලු දෙනාටම අවුරුදු 5කට පස්සේ O level දක්වා අනිවාර්යව පාසල් යන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. එතකොට කම්කරු පන්තියේ දරුවන් මේ විදිහට ඉගෙන ගන්න හින්දා කම්කරු දරුවන් ලෙස සිදු වූ අසාධාරණ වලට එරෙහි වෙන්න විප්ලව කරන්න මෙන්න මේ දරුවෝ ඊට පස්සේ ටික කාලයක් යනකොට පටන් ගත්තලු. එතකොට මේ හින්දා අනිවාර්ය අධ්‍යාපන කාලය අවුරුදු 16 දක්වා දික් කරලා තියෙනවා. ලංකාවේ කීයද 14යි තිබුණේ. ලංකාවේ අනිවාර්ය අධ්‍යයන කාලය අවුරුදු 14යි. දැන් ඒක අඩු වුණා 13 වසරක ඛණ්ඩ අධ්‍යාපනය කියලා මා හිතන්නේ යන්නේ. එතකොට මේ දැන් මේක අවුරුදු 18 දක්වා බ්‍රිතාන්‍යය දික් කරලා තියෙනවා A level දක්වා. එතකොට මේ බොහොමයක් පාසල් දරුවන් කම්කරු දරුවන් වෙන හින්දා ඔවුන්ට නියම පෝෂණයක් නැහැ. ඒ හින්දා දරුවන්ට කිරි පයින්ට් එකෙන් 3න් එකක් දිවා ආහාරය සඳහා දුන්නා කියලා ඒ කාලේ සඳහන් වෙනවා. එතකොට මේ වර්තමානයේ මේ දිවා ආහාරය සල්ලි වලටත් මේ එංගලන්තේ ගන්න පුළුවන්. මුදලට ගන්න පුළුවන්. ඒ ගන්න අකමැති නම් ගෙදරින් ඉස්කෝලේ දෙන මෙනු එකකට කෑම වේල ගේන්න පුළුවන්ලු. එතකොට උදේ 8 ඉඳලා හවස 4 වෙනතුරු පාසල් තිබිලා තියෙනවා කියලා සඳහන් වෙනවා. එතකොට 44 මේ බට්ල ප්‍රතිසංස්කරණය නිසා පාසලේ අනිවාර්ය ආගම සිහි කිරීමක් ආරම්භ කරා. අනිවාර්ය යාඥාවක් තිබුණා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මේකේ විෂය මාලාව ගත්තොත් ජාතික විෂය මාලාවක් එංගලන්තේ තියෙනවා. හර විෂයන් කොටසකුත් තියෙනවා. ලංකාවේ නම් මව් බස, ගණිතය, විද්‍යාව, ඉතිහාසය, ආගම, ඉංග්‍රීසි වගේ වනේ හර විෂයන්. එංගලන්තේ හර විෂයන් ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව, ඉතිහාසය, ශාරීරික අධ්‍යාපනය, තාක්ෂණය, සංගීතය, චිත්‍ර වගේ ඒවා. එතකොට මේ විභාග ජාතික මට්ටමින් තමයි පවත්වන්නේ යාළුවා. ඒ හින්දා මේ අඛණ්ඩ සාධනයකට ශිෂ්‍යයෝ යොමු කරනවා මේ රටේ. දැන් GCE O level වාගේ නෙමේ GCSE විභාගයේ තියෙන General Certificate of Secondary Education. GCE A level එහෙමම තියෙනවා. ඒ කියන්නේ අවුරුදු දෙකක් තියෙනවා. පළවෙනි අවුරුද්ද තමයි AS. AS කියන්නේ Advanced Subsidiary Exam එක. රජයෙන් විභාග තියන්නේ මේ දෙකම. අවුරුදු දෙකකට පස්සේ තියෙනවා A level. මේකත් රජයෙන් Advanced level කියන එක. එතකොට මේ දරුවෙක් AS විභාගයට කරලා සහතිකයක් අරගෙන ඕනනම් රැකියාවකට යන්න පුළුවන්. එතකොට අවශ්‍ය නම් පසු කාලයක A level විභාගයට බාහිරව ලියලා A level සම්පූර්ණ කරලා විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. එතකොට A level සම්පූර්ණ කරලා ලංකාවේ අර UGC එක වාගේ UCAS කියලා ආයතනයක් තියෙනවා. University and College Admission Service. UCAS. මෙන්න මේකට ඇප්ලයි කරන්න ඕන. එතකොට විශ්වවිද්‍යාල 3ක් ඉල්ලලා තමයි මේ ඇප්ලිකේෂන් එක දාන්න ඕන. ඊට පස්සේ ACAS එක උන්ට මොකක් හරි විශ්වවිද්‍යාලයක් දෙනවා.
පුද්ගලික විශ්වවිද්‍යාල සඳහා කෙලින්ම දරුවන්ට ඉල්ලුම් කරලා යන්න පුළුවන් මුදල් ගෙවලා. රජයේ විශ්වවිද්‍යාල සඳහා යම් තාක් දුරට මුදලක් අය කරනවා කියලා සඳහන් වෙනවා. පිටරටියෙක් එංගලන්ත විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නවා නම් එයාලා එංගලන්ත කෙනෙක් ගෙවනවට වැඩිය 3 ගුණයක් වැඩියෙන් සල්ලි ගෙවන්න ඕන කියලා සඳහන් වෙනවා. එතකොට මේ පාසල් පද්ධතිය තුළ වෘත්තීය අධ්‍යාපනය ඇතුළත් කරලා තියෙනවා බ්‍රිතාන්‍යයේ. එතකොට මේකේ බ්‍රිතාන්‍යයෙන් තමයි එහෙනම් අපිට වෘත්තීය නිපුණතාවය NVQ කියන ලෙවල් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකේ NVQ 3 කියන එක ටෙක්නිකල් වලින් ඉගෙන ගන්නවා. ටෙක්නිකල් කොලෙජ් එකකින් යන අය 3 වලට එනවා. ඒක O level වලට සමානයි කියලා අදටත් අපේ රටේ ගැසට් කරලා තියෙනවා. 4 කියන එක A level වලට සමානයි. එතකොට 4 5 කියන එක දෙකම මා හිතන්නේ A level වලට යන්නේ. 5 කියන එක වෘත්තියකට අදාළ උපාධියක් ලබා ගන්න ජාතික වෘත්තීය විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන් 5 තියෙනවා. ඒකට බ්‍රිතාන්‍යෙත් ඒ විදිහමයි තමයි ක්‍රියාත්මක වෙන්නේ. ශාස්ත්‍රීය අධ්‍යාපනයේ මැගහැරන අයට මේ වෘත්තීය අධ්‍යාපනයක් කරහා ජාතික වෘත්තීය නිපුණතා සහතිකයක් ලබාගෙන රැකියාවට යන්න පුළුවන් විදිහට NVQ පාඨමාලා හරහා උපාධි ලබා ගැනීමේ හැකියාව එංගලන්තේ හදලා තියෙනවා. NVQ කියන්නේ National Vocational Qualification කියන එක. එතකොට මෙන්න මේවා තමයි ජපන් මේ ඇමරිකානු අධ්‍යාපන පද්ධතියේ තියෙන විශේෂතා. එතකොට මේ අහන්න පුළුවන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සහ එංගලන්තයේ අධ්‍යාපන පද්ධතිය අතර පැහැදිලි ඔබ හඳුනාගත් වෙනස්කම් මොනවාද කියලා ප්‍රශ්නයක්. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ලංකාවේ ආගම හර විෂයක්. නමුත් එංගලන්තයේ ආගම හර විෂයක් වෙන්නේ නැහැ. GCE O level ලංකාවේ තියෙනවා. නමුත් එංගලන්තේ තියෙන්නේ GCES. එතකොට විභාග දෙපාර්තමේන්තුව හරහා තමයි ලංකාවේ විභාග තියන්නේ. නමුත් අරකේ කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකේ සෙඩෙක්සෙල් කියන ආයතන විභාග පවත්වන්න කීපයක් තියෙනවා. එතකොට මේ ලංකාවේ A level වසර 2ක් තියෙනවා. විභාග 2ක් නෑ ලංකාවේ. නමුත් බ්‍රිතාන්‍යයේ A level අවුරුදු 2යි. පළවෙනි වසරට විභාගයක් තියෙනවා. AS කියන එක. දෙවනි වසරට තියෙනවා AL කියන එක. එහෙනම් A level වසර 2කට විභාග 2යි. එතකොට විභාග පවත්වනවා ලංකාවේ තරඟකාරීත්වය ඉතාම වැඩි. බ්‍රිතාන්‍ය විභාග පවත්වනවා තරඟකාරීත්වය හැබැයි අඩුයි. ඒත් එක්කම ලංකාවේ මේ ශ්‍රේණි ලෙස භාවිතා කරනවා. ඉස්කෝලේ තියෙන ශ්‍රේණි 10 ශ්‍රේණිය 9 ශ්‍රේණිය. බ්‍රිතාන්‍ය පන්ති තියෙන. පන්ති විදියට තමයි මේවා නම් කරන්නේ. 10 පන්තිය 11 පන්තිය ඒ විදියට. එතකොට මේ ලංකාවේ ඉතින් දන්නවනේ අයදුම් කරන සෑම ළමයෙකුටම විශ්වවිද්‍යාලය යන්න බෑ කියලා. අර BBC යන්න අමාරුයි. ඒත් බ්‍රිතාන්‍ය බොහෝ දුරට අයදුම් කරන අයට අර මේ BC එකට යන්න පුළුවන්. UCAS එකෙන් මොකක් හරි විශ්වවිද්‍යාලයක් දෙන්න කටයුතු කරනවා. එතකොට උසස් අධ්‍යාපනයට සල්ලි ගෙවන්නේ නැහැ ලංකාවේ. නමුත් බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය සඳහා සුළු මුදලක් අය කර ගන්නවා. එතකොට මම එන්න පුළුවන් ප්‍රශ්න 3ක් ගැන කතා කරා. 44න් පස්සේ බ්‍රිතාන්‍ය අධ්‍යාපනයේ වෙනස්කම් මොනවාද? ඊට පස්සේ තුන් ඈඳුතු පාසල් ක්‍රමය මොකක්ද කියලා කෙටි ප්‍රශ්නයක්. ඒත් එක්කම බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය සහ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සංසන්දනාත්මකව සංසන්දනය කරලා කරුණු දැක්වුවා. මීට අමතරව තව පේපර් වල ප්‍රශ්න ඇවිල්ලා ඇති. අපි ඒ ගැන ටිකක් බලමුද? පේපර්ස් වල තියෙන ප්‍රශ්න ඔයාලට කියන්න පුළුවන්. අපි ඒකට උත්තර කතා කරලා ඇමරිකාවට යමු. ඇමරිකාවට යන්න දුර වැඩිනේ. දුර වැඩි නේ ඒක තමයි. කමන්නේ කතා කරලා හරි ගිහින් එමුකෝ. මේ දවස්වල යන කෙනෙකුට ඕන නම් ග්‍රීන් කාඩ් වලට ඇප්ලයි කරන්න පුළුවන්. අන්න ඕනේ කෙනෙක්ට ගිය හැකි. මොනවද තියෙන ප්‍රශ්න? 2016 පේපර් එකේ 6 වෙනි ප්‍රශ්නය එංගලන්ත අධ්‍යාපන පද්ධතිය සඳහා 1944 වර්ෂයේ යෝජනා වූ ප්‍රතිසංස්කරණ 5ක් දක්වන්න. බට්ලර් ප්‍රතිසංස්කරණ ගැන අහන්න. බලන්න ටීචර්ම උත්තරේ කියන්නකො.
අනිවාර්ය අධ්‍යාපනය අවුරුදු 16 දක්වා දීර්ඝ කිරීම. හරියටම හරි. ගැහැණු පිරිමි භේදයකින් තොරව සම අධ්‍යාපන අවස්ථා හරි. ලබා දීම. පාසලේදී ආගම සිහි කිරීම. හරි. අධ්‍යාපනය ලබන සියලු දෙනාටම නොමිලේ ආහාර වේලක් ලබා දීම. නොමිලේ ආහාර වේල දෙන එක. කම්කරු පන්තියේ ළමයි ප්‍රාථමික පාසල් වලින් 11+ විභාගයේ සමත් වෙලා ග්‍රාම පාසල් වලට යන්න පුළුවන්. ඒ වගේම තුන් ඈදුතු පාසල් ක්‍රමයක් හඳුන්වලා දීම තුලින් මොකක් හරි පාසලකට යන්න අවස්ථාව සපයලා තියෙනවා. ඒත් එක්කම මේ සියලු දෙනාටම අවුරුදු 5න් පස්සේ O level දක්වා අනිවාර්ය පාසල් යන්න අවස්ථාව උදා කරලා දිනවා මේ ප්‍රතිසංස්කරණයෙන් පස්සේ. තව මොනවාද ප්‍රශ්න තියෙන්නේ? 2021 මෙස් තියෙනවා 1994 බ්‍රිතාන්‍ය සමාජය තුළ තිබූ සමාජ ව්‍යසන පහ ලියන්න කියලා. සමාජ ව්‍යසන ටීචර්ම කියන්නකෝ තරහට නෙමෙයි කියන්නේ. ව්‍යසන අපේ ටීචර්ම අර කිව්වේ ලෙඩ රෝග දුප්පත්කම පරිසර අපිරිසිදු බව ඉබාගාත ඇවිදීම නොහොත අරමුණකින් තොර වීම idleness එක දන්නේ නැහැ කියන එක. අපිරිසිදු බව අන්න ඒ පහ 2021 අපේ විභාගෙනේ ඔය. අනේ මේ 2021 කියලා පේපර් එකේ තිබ්බෝ. ඒ කියන්නේ අපේ විභාග පේපර් එක දන්නේ නැහැ. මිස් අනිත් ටිකක් කියන්නකෝ. 2021 රිපීට් එක නේද? ඔක රිපීට් එක වෙන්නේ. කලින් කියන්නකෝ ප්‍රශ්නේ 44 බ්‍රිතාන්‍ය සමාජය තුළ තිබූ සමාජ ව්‍යසන පහ ලියා දක්වන්න කියලා තියෙනවා. අපිටත් ඒකේ ඉන්නේ. ඒක 8 වෙනි ප්‍රශ්නේ. 14 වෙනි ප්‍රශ්නේ තියෙනවා බ්‍රිතාන්‍ය ප්‍රභූ අධ්‍යාපනය සඳහා මුළු අධ්‍යාපන දර්ශනය සැකවින් පෙන්වා දෙන්න. ලකුණු 7ක ප්‍රශ්නයක්. බ්‍රිතාන්‍ය ප්‍රභූ අධ්‍යාපනය සඳහා මුළු අධ්‍යාපන දර්ශනය. ඒකේ දර්ශනයනේ මෙතන තිබුණේ. එතකොට මේ එයාගේ මතයක් කියනවා අධ්‍යාපනය ලබා දෙන්න ඕන පාලක පක්ෂයේ හා රදලින්ගේ දරුවන්ට පමණයි කියන මතය තමයි තිබුණේ. බැරි වෙලා හරි දුප්පත් දරුවෙක් ඉගෙන ගත්තොත් එයාට ශිෂ්‍යත්වයක් දීලා ඒ පන්තියෙන් ඉහළ පන්තියකට එන්න ඉනිමගක් සපයන්න ඕන කියන එක ප්ලේටෝ සඳහන් කරලා තියෙනවා. එතකොට මේ හැමෝටම ඉගෙන ගන්න බෑ සහජ හැකියාවක් ඉගෙන ගන්න තියෙන්න ඕන කියන එකත් මෙයා සඳහන් කරලා තියෙනවා. ඒ අනුව අර දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට උගන්වන්න බැරි වුණා. එතකොට මේ ඔය ටික තමයි මම දන්න විදිහට ඔය ප්ලේටෝගේ මතේ තියෙන්නේ. එතකොට යාළුවගේ තිබුණේ අර මේ අර තව එකක් කිව්වා යා හොඳට මේ අධ්‍යාපනය ලබන්න නම් විෂයන් ගාන අඩු වෙන්න ඕන කියලා. අඩු විෂයන් ගානක් වැඩියෙන් තියෙන්න ඕන කියලා. ඔව් වැඩියෙන් ඉගෙන ගන්න නම් අඩු විෂයන් ගානක් තියෙන්න ඕන කියලා කිව්වා. ඔන්න ඔය ටික තමයි අපිට ඒ පැත්තෙන් ගන්න පුළුවන්. ලකුණු 7ක් තියෙනවනේ නේද? ඕක විස්තර කරන්න. ඔව් ඕක විස්තර කරලා ලියන්න ඕන. එතකොට මේ එතන සාරාත්මක ධර්මයේනේ තිබුණේ ප්ලේටෝගේ. සාර්ථක වෙන්න නම් එක්කෝ තියෙන උන්ගේ අයට උගන්වන්න ඕන. එහෙම නැත්නම් අඩු විෂයන් ගානක් උගන්වන්න ඕන. එහෙමත් නැත්නම් මේ අර මොකද්ද අපි අනිත් කියපු කරුණ පාලක පක්ෂයේ කට්ටියට. ඔව් පාලක පක්ෂයට ඒ වාගේ අයට තමයි මේ උගන්වන්න ඕන කියන එක තමයි එතන තිබුණේ. ඔව් ඒකේ දෙවෙනි කොටස කියන්න මම කියන්න තියෙන්නේ 1944 හඳුන්වා දුන් ප්‍රධාන බට්ලර් ප්‍රතිසංස්කරණ කෙටියෙන් පැහැදිලි කරන්න. ලකුණු 8යි. 44 බට්ලර් ප්‍රතිසංස්කරණ. ඔව් එතකොට ග්‍රැමර් පාසල් වලට මුදල් ගෙවලා අධ්‍යාපනය දෙන එක අහෝසි කරා බට්ලර් පනතේ. ග්‍රැමර් පාසල් වලට අර 11+ විභාගයෙන් දරුවන් තෝරා ගැනීම සිද්ධ කරලා තෝරාගත් දරුවන්ට අධ්‍යාපනය දෙන්න සහ එයාලට නොමිලේ කෑම වේලක් දෙන්න මේවා කරා. එතකොට ඒත් එක්කම කාන්තාවන්ට අධ්‍යාපනය දෙන්න
කම්කරු දරුවන්ගේ ගෑනු දරුවන්ට අධ්‍යාපනය දෙන්න මේ පාසල් වර්ග 3ක් හැදුවා. 3 ඈඳුතු පාසල. සල්ලි තියෙන මිනිසුන්ගේ අයට ග්‍රැමර් පාසල, ද්විතීක හා තාක්ෂණික පාසල් තාක්ෂණික ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබා ගන්න, ද්විතීක නූතන පාසල් ඇදුවා. මේ හෝම් සයන්ස් වාගේ අර දුප්පත් දෙමව්පියන්ගේ ගැහැණු දරුවන්ට ඉගෙන ගන්න. ඉතින් ඒක මේ සියල්ලම හැබැයි නොමිලේ ඉගෙනුවේ. මේක බට්ලර් ප්‍රතිසංස්කරණයේ යෝජනාවක්. එතකොට මේ ගැහැණු පිරිමි ભેදයකින් තොරව අධ්‍යාපනය ලබන්න මේ බට්ලර් යෝජනාවෙන් පස්සේ ආවා. එතකොට අර O level දක්වා අනිවාර්ය පාසල් යන්නත් මේකේ කියලා දුන්නා. එතකොට අනිවාර්ය අධ්‍යාපන කාලය අවුරුදු 16 දක්වාම ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? උදේ 8 ඉඳලා හවස 4 වෙනතුරු පාසල පවත්වන්න මෙයාලා කතා කරලා තිබුණා. ආගම සිහි කිරීම අනිවාර්යෙන්ම පාසල ආරම්භයේදී සිදු කරන්න ඕන කියලා අනිවාර්ය යාඥාවක් කරන්න ඕන කියලා මෙයාලා යෝජනා කරලා තිබුණා. ජාතික මට්ටමේ විභාග පවත්වන්න. අඛණ්ඩ සාධනයකට ශිෂ්‍යයෝ ලක් කරන්න ඕන කියන එක. ඊට පස්සේ අර A level වෙනුවට GCSE විභාගය Certificate of Secondary Education තිබුණේ. A level තිබුණා අවුරුදු 2කට. පළවෙනි අවුරුද්දේ AS Advanced Subsidiary Exam එක. දෙවෙනි අවුරුද්දේ A level. ඒක සම්පූර්ණ කරන අයට UCAS University and College Admission Service එක මගින් විශ්වවිද්‍යාලයක් ලබා දිය යුතුයි කියලා බට්ලර් යෝජනා කරලා තිබුණා. ඔන්න ඔය කියන ටික. ඒ ශාස්ත්‍රීය අධ්‍යාපනයේ මග ඇරන අයට වෘත්තීය අධ්‍යාපනයට යන්න අවස්ථාව හදලා දීලා තිබුණා. නිපුණතා පාදක අධ්‍යාපනයේ මගින්. ඕකත් බට්ලර් යෝජනා කරලා තිබුණා. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. තව ප්‍රශ්න තියෙනවද? ඒකටම එකක් තමයි තියෙනවා 2014 බට්ලර් අධ්‍යාපන පනතින් පසුව එරට ඇති වූ අධ්‍යාපනික නවෝදය සාකච්ඡා කරන්න කියලා ලකුණු 10ක ප්‍රශ්නයක් 2014 මේ විස්තර ටික දාලා මේ පාසල් යාම තුලින් එංගලන්තේ මේ අර මොනවද ආර්ථිකයේ පුදුම විදිහට දියුණු වුණා කියලා කියනවා. සියලු දෙනා අධ්‍යාපනය නොලබපු අය කර්මාන්ත ශාලාවක වැඩ කරනවට වැඩිය අධ්‍යාපනය ලැබපු කෙනෙක් වැඩ කරනකොට ඒක ඉහළටම යන්න පුළුවන් වුණා කියලා කියනවා. එතකොට මේ කරුණු ටිකක් දාලා එතකොට ඒ රටවල අර මේ මොකද්ද මේ දුප්පත් මධ්‍යම පාන්තික විදියට හිටපු අයටත් අධ්‍යාපනය ලබා ගන්න සලස්වුව හින්දා මේ ගොඩක් දෙනෙකුගේ සාක්ෂරතාවය වැඩි වෙලා තියෙනවා. එතකොට මේ බ්‍රිතාන්‍යයේ මේ අර ඉදිරිපත් කළානේ මේ කවුද මේ සර්වේ එකක් කරානේ විලියම් බෙවර්ජි සර්වේ එකක් කරා. එතකොට තිබුණා මේ ලෙඩ රෝග වලින් පිරීලා තිබුණා. එතකොට මේ අධ්‍යාපන ක්‍රමයේ දියුණු හින්දා මේ ලෙඩ රෝග කියන ව්‍යසනය නැති වුණා. සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ මිනිස්සු දැනුවත් වුණා. එතකොට ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමේ ක්‍රියාමාර්ග අනුගමනය කරා. ලෙඩ රෝග වලට බෙහෙත් හොයන්න පටන් ගත්තා. එතකොට මේ රටේ ආර්ථිකයෙන් මේ සෞඛ්‍ය වියදම් කරපු මුදල් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් වුණා කියලා කියනවා. එතකොට දුප්පත්කම සාක්ෂරතාවය වැඩිවීමත් සමග නිකම්ම දිලිඳුකම තුරන් වීගෙන හොඳ තත්යකට සමාජ පන්තියකට ආවා. ඉගෙන ගත්තන් පස්සේ ඒ පවුල් ගොඩ ගියා කියලා කියවෙනවා. ඒත් එක්කම පරිසරය පිරිසිදු කරගන්න මෙයාලා ගොඩක් කටයුතු කරලා තියෙනවා. මොකද මේ පාසල් අධ්‍යාපනයේ මෙයාලගේ පාසල් අධ්‍යාපනයේ මේ අර එක විෂයක් විදිහට මේක දාලා තිබුණා. ද්විතීක පාසල් වල කුෂිකර්මයක විෂයක් තිබුණා. ග්‍රැමර් පාසල් වල මේ ශාස්ත්‍රීය විෂයන් තමයි පවත්වලා තියෙන්නේ. නමුත් අර ද්විතීක පාසල් වල මෙන්න මේවා ගැන පොඩ්ඩක් කතා කරලා තියෙනවා. මේවා උගන්වලා තියෙනවා. හර විෂයන් විදිහට අර මේ ශාරීරික අධ්‍යාපනයේ ඉතිහාසය අර තාක්ෂණය ඒ වාගේ
මේ විෂයන් දාපු හින්දා මේවා ඉක්මනට ළඟා කරගන්න පුළුවන් වුණා කියලා කියනවා. ඒත් එක්ක මේ අරමුණකින් තොරව ඇවිදින්නේ නැහැ ඊට පස්සේ අධ්‍යාපනයේ හමුවේ එයා මොකක් හරි ඉගෙන ගන්න බැයි නම් NVQ සර්ටිෆිකේට් එක අරගෙන එතනින් තාක්ෂණික විෂය පැත්තට ගිහිල්ලා තාක්ෂණික රැකියාවක් හොයාගත්තා. මිඩ් ලෙවල් ටෙක්නීෂියන් වරු බිහි කරා. මධ්‍ය මට්ටමේ කාර්මික නිලධාරීන් නැති වුණ හින්දා එයාලගේ ආර්ථිකය දියුණු වුණා කියලා කියනවා. එතකොට අර දන්නේ නැහැ කියන එක සාක්ෂරභාවයේ හින්දා නැති වෙලා 13% තිබුණු අධ්‍යාපන මට්ටම බ්‍රිතාන්‍යයේ 60 ගානකට මේ බට්ලර් ප්‍රතිසංස්කරණය හින්දා ආවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේක තමයි ප්‍රගතිය. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? තව විනාඩි ගණනක් තියෙනවා අපි මේ ප්‍රශ්න කතා කරමු. 2019 පේපර් එක 15 වෙනි ප්‍රශ්න දෙවැනි කොටස මහා බ්‍රිතාන්‍යයේ 1944 දී හඳුන්වා දුන් තුන්වැදුතු පාසල් ක්‍රමය විස්තරාත්මකව පැහැදිලි කරන්න. ලකුණු 10යි. තුන්වැදුතු පාසල් වලට අයිති වෙනවා ග්‍රැමර් පාසල්. එතකොට ග්‍රැමර් පාසල කියන්නේ මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගත් පාසල් වර්ගයක්. එතකොට මේ බට්ලර් ප්‍රතිසංස්කරණයෙන් පස්සේ මේ ග්‍රැමර් පාසල් වල මුදල් අය කරන්න එපා කියලා කිව්වා. එතකොට 11+ කියන විභාගයෙන් දරුවන් තෝරාගෙන ඒ අයට අධ්‍යාපනය දෙන්න තමයි මේ ග්‍රැමර් පාසල හදලා තියෙන්නේ. ඉංග්‍රීසි ගණිත විෂයන් මේකේ උගන්වලා තිබුණා. එතකොට මේ ග්‍රැමර් පාසල් වලට ඉතිහාසය, ගණිතය, විද්‍යාව කියන ශාස්ත්‍රීය විෂයන් තමයි උගන්වලා තියෙන්නේ. එතකොට ග්‍රැමර් පාසල් වලට යන්න බැරි වුණු අයට ඔන්න වෙනම ද්විතීක තාක්ෂණික පාසල් හදලා තියෙනවා. සෙකන්ඩරි ටෙක්නිකල් ස්කූල්. මේ වගේ තාක්ෂණික විෂයන් කෘෂිකර්මය වාගේ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන විද්‍යාව, ගුවන් විදුලි ශිල්පය, එතකොට ඔය වාගේ මේ අලුත් තාක්ෂණික විෂයන් තමයි උගන්වලා තියෙන්නේ. එතකොට මේ ද්විතීක නූතන පාසල් කියලා જાතියක් තියෙනවා. එතකොට මේ වගේ කම්කරු පන්තියේ පාසල් යන්න පුරුදු කරන්න ඕන කියලා අර දරුවන්ට කියලා තිබුණු වාර්තා ප්‍රතිඵලය අනුව කම්කරු පන්තියේ ගෑනු දරුවන්ට මේවට ගිහිල්ලා මේ ගෙදර දොරට අවශ්‍ය ගෘහ විද්‍යාව, ඒ වාගේ කෑම හදන එක, හොටෙල් කර්මාන්ත වලට අවශ්‍ය දේවල් පුරුදු වෙන්න අවස්ථාව දීලා තියෙනවා. එතකොට මේ ටික තමයි ඔය තුන් ඈඳුතු පාසල් කියලා කතා කරන්නේ. එතකොට පස්සේ කාලෙක මේ පාසල් වර්ග තුනම අයින් කරලා විස්තීර්ණ පාසල් කියලා මේ පාසල් තුන ඒකාබද්ධ කරලා අධ්‍යාපන ක්‍රමයට එකතු කරා කියලා කියනවා. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? අර මං කිව්ව 2014 ප්‍රශ්නේ පළවෙනි එක කිව්වේ නෑනේ. ඒකේ තියෙන්නේ 1944ට පෙර මහා බ්‍රිතාන්‍යයේ පැවති අධ්‍යාපනයේ ස්වභාවය විස්තර කරන්න කියලා ලකුණු 10. ඒකේ ස්වභාවය ඉතින් කියන්න දෙයක් නෑනේ. අර මෙයාගේ දර්ශනයට අනුව සල්ලි තියෙන රදලින්ගේ දරුවන්ට ලේඛනගත වූ දර්ශන